හොඳයි දුවලා පුතා. අපි මේ සාකච්ඡා කරමින් සිටින්නේ 10 වසර ව්‍යාපාර හා ගිණුම් කරන අධ්‍යයන විෂයෙහි මුදල් මූලික ලේඛනයේ ආශ්‍රිත පාඩම් කොටස්. මේ පාඩමේ අපිට අවසානයේ හම්බෙනවා ක්‍රියාකාරකම් අංක 3. අප අද දින සාකච්ඡා කරන්නේ මේ ක්‍රියාකාරකම් අංක 3 යටතේ තියෙන ඒ අභ්‍යාසය. හොඳයි. මාත් එක්ක මේ ගාන මේ විදිහට හැදීමෙන් පස්සේ ඕගලන්ට පුළුවන් නැවත වතාවක් තනියෙන් උත්සාහ කරන්න මේක තනියෙන්ම මේ ගාන සම්පූර්ණ කරන්නේ කොහොමද කියලා. හොඳයි. අපි බලමු මේ ක්‍රියාකාරකම් අංක 3ෙන් අපෙන් අපේක්ෂා කරන්නේ කුමක්ද කියලා. අනුරාධාගේ ව්‍යාපාරේ 2021 7/1 වන දින ශේෂයන් පහත දැක්වේ. මුදල් ශේෂය 70000යි, ණය ගැතියෝ ප්‍රාග්ධනය ණය හිමියෝ දෙදෙනෙක් සිටිනවා. ඊට පස්සේ ජූලි මාසයේ සිදුවන ගණදෙනු පහත දැක්වේ. ආරම්භක ශේෂය සහ මාසයේ තුල සිදුවන ගණදෙනු මේ විදිහට අපිට දීලා තියෙනවා. අත්පිට ගැනුම් 28000යි, හසලගෙන් මුදල් ලැබීම්, ණය ගැතියෙක්ගෙන් මුදල් ලැබීම්, අත්පිට විකුණුම් රුපියල් 12000යි, කෞමදීට රුපියල් 8000ක ණය පියවීමේදී 10%ක වට්ටමක් ලැබී ඇත. කෞමදී කියන්නේ අපේ ණය හිමියෙක්. ඒ වගේම රවීෂගෙන් රුපියල් 10000ක ණය සඳහා 5% වට්ටමක් ලබා දෙන ලදී. රවීෂ. හරි. එතකොට ව්‍යාපාරයේ ණය ගැතියෙක් රවීෂ. කඩකුලී ගෙවීම රුපියල් 4000යි. කෞමදීට රුපියල් 8000ක ණය පියවීමේදී අඩු කළ වට්ටම රුපියල් 500යි. රවීෂ රුපියල් 800ක වට්ටමක් අඩු කර 7200ක චෙක් පතක් එවා ඇත. 7 වෙනි මාසයේ 28 වෙනි දින කෞමදීට රුපියල් 2000ක ණය ගෙවීමේදී 5%ක වට්ටමක් අපිට ලැබිලා තියෙනවා. අපෙන් බලාපොරොත්තු වන්නේ වට්ටම් තීරුව සහිත මුදල් පොත පිළියෙල කර 2021 7/31 වන දිනට ගිණුම් තුලනය කිරීම. මුදල් පොතේ සටහන් කළ ගණදෙනු අනෙකුත් ලෙජර් ගිණුම් වලට පිටපත් කිරීම. එමනම් මේ අභ්‍යාසයේ සම්පූර්ණ අභ්‍යාසයක්. සම්පූර්ණ අභ්‍යාසයක් කියලා අපි කියන්නේ මුදල් පොතේ හරබැර ගණදෙනු අපි යාවත් කාලීන කරන අතරම ඒවායේ අනෙක් ගිණුම් වලටද ඒ සටහන් දිත්ත සටහන් සම්පූර්ණ කර අපිට අවසාන වශයෙන් මොකක්ද කියන්නේ ගිණුම් තුලනය කිරීමක් සිද්ධ කරන්න කියලාත් අපිට අපෙන් ඉල්ලා සිටිනවා. හරි නේද? හොඳයි. එහෙමනම් මේ ගානත් අපිට සාමාන්‍යයෙන් අපිට ලැබෙන ගානක වගේ ආරම්භක ශේෂ තියෙනවා 7 වෙනි මාසේ පළවෙනි දින. ඒක නිසා අපි ගාන ආරම්භ කරන්න ඕන මේ ආරම්භක ශේෂ තුලින් අපි දන්නවා මුදල් කියලා කියන්නේ හර ශේෂයක්, ණය ගැති, හර, ප්‍රාග්ධනය, බැර, ඒ වගේම ණය හිමියොත් අපි දන්නවා බැර ශේෂ කියලා. අපි කිව්ව විදිහටම මේ ශේෂයන් මේ ගිණුමේ නම දැක්ක ගමන් ශේෂය හරද බැරද කියලා අපිට හඳුනා ගැනීමේ දැනුම අපිට දැන් තියෙනවා. හොඳයි. එහෙමනම් අපි ඉස්සෙල්ලම මේ ගාන හදන්න පටන් ගමු. කොතනින්ද මේ මුදල් ශේෂ සහ අනිකුත් ශේෂ අපි මුලින්ම ගිණුම් වල පිටපත් කරගෙන. එහෙමනම් 7 වෙනි මාසයේ පළවෙනි දින මුදල් ශේෂය රුපියල් 70000යි. එහෙනම් දිනය තමයි 7/1 විස්තරය තමයි ශේෂය ඉදිරියට ගෙන ආවා. මුදල් පොතේ තියෙන සාමාන්‍යයෙන් හර ශේෂයක්.
ඒක නිසා අපි හර පැත්තෙන් මුදල් පොතේ ශේෂය දානවා. ආරම්භක ශේෂයට ද්විත්ව සටහන් නැහැ. ඒක නිසා අපි ශේෂය පමණක් මේ ආකාරයෙන් අපි අප්ඩේට් කරගත්තා. ඊළඟට ණය ගැතියෝ දෙන්නෙක් ඉන්නවා. හසල රවීස 22000යි 28000යි. හසල සහ රවීස වෙනුවෙන් අපිට ණය ගැති ගිණුම් දෙකක් ආරම්භ කරන්න ඕන. අපි එහෙමනම් ණය ගැති ගිණුම් ආරම්භ කරමු. අපි ණය ගැති ගිණුම් අංක 1 කවුද? එක්කෙනෙක් හසල, අනිත් එක්කෙනා මං හිතන්නේ රවීස. හසල සහ රවීෂ. රවීෂගේ ශේෂය 28000යි, හසලගේ ශේෂය 22000යි. හසලගේ ශේෂය 22000යි. කවද්ද මේ? 7 වෙනි මාසේ 1 වෙනිදා. හසලගේ ශේෂය 22000යි. 7යි 1 ශේෂය ඉදිරියට ගෙන ආවා. විත්ත සටහන් නැහැ. ශේෂය පමණක් අපි යාවත් කාලීන කරන ඉදුමේ සඳහන් කරගන්න. ඒ වගේම ඊළඟ ණය ගැතිය රවීෂ වෙනුවෙන් අපි තවත් ණය ගැති ගිණුමක් ආරම්භ කරලා රවීෂගේ ශේෂය වෙන 28000 අපි එහි නිවැරදි ආකාරයෙන් අපි සඳහන් කරගන්න ඕන. එමනම් මම හිතන්නේ 28000යි. මේකත් 7 වෙනි මාසේ 1 වෙනි දින ශේෂය ඉදිරියට ගෙන ආවා. 22000යි 28000යි. මේ දෙකත් අපි හරි ගියව අපි ටික් කරලා අපි ලකුණු කරගමු. ඊළඟට ප්‍රාග්ධන ගිණුමේ රුපියල් 75000ක ශේෂයක් තියෙනවා. අපි දැන් ප්‍රාග්ධන ගිණුමක් ආරම්භ කරමු. ප්‍රාග්ධන ගිණුම 7 වෙනි මාසේ 1 වෙනිදා ශේෂය රුපියල් 75000යි. අපි දන්නවා ප්‍රාග්ධන ගිණුම කියලා කියන්නේ බැර ශේෂයක් තියෙන ගිණුමක්. 75000 ලකුණු කරගන්නවා. 7 වෙනි මාසේ 1 වෙනි දින ශේෂය ඉදිරියට ගෙන ආවා කියලා. ගිණුමක් තුලනය කරලා ඊට කලින් කාල පරිච්ඡේදයේ එම ශේෂය එතනින් පහළට ගෙනල්ලා මෙන්න මේ ආකාරයෙන් ශේෂය ඉදිරියට ගෙන ආවා කියලා අපි ශේෂය දාගන්නවා ප්‍රාග්ධන ගිණුමේ. ඒකත් අපි සම්පූර්ණයි. එවනම් ප්‍රාග්ධන ගිණුමත් අපි ටික් කරනවා. ණය හිමියෝ දෙන්නෙක් ඉන්නවා සහස්‍රා 25000යි. අපි දැන් බලමු ණය හිමියන් වෙනුවෙන් ගිණුම් ආරම්භ කරමු. අපි ගිණුමක් ආරම්භ කරමු. අපිට පුළුවන් මේක ණය හිමි ගිණුමක් විදිහට පාවිච්චි කරන්න. ණය හිමි ගිණුම කවුද? සහස්‍රා. ඒතර අපි දන්නවා ණය හිමියෙක් කියන්නේ ව්‍යාපාර ණයයි. ඒ කියන්නේ වගකීම් ස්වරූපයේ ගිණුමක් නිසා ආරම්භක ශේෂය 25000ක් අපි බැර පැත්තෙන් තමයි අපි සලකුණු කරගන්නේ. එමනම් රුපියල් 25000ක් ආරම්භ ශේෂයක් තියෙනවා සහස්‍රාගේ ණය හිමි ගිණුම. ශේෂය ඉදිරියට
ගෙන ආවා කවද්ද 7 වෙනි මාසේ පළවෙනි දින. හරි. ඊළඟට බලමු අපිට තවත් මොනවද අවශ්‍ය කරන ගිණුම් කියලා. කෞමුදී වෙනුවෙන් අපිට ගිණුමක් අවශ්‍යයි 20000ක ශේෂයක් පෙන්වන්න. ඒක නිසා අපි දැන් කෞමුදී වෙනුවෙන් ගිණුමක් ආරම්භ කරමු. හරි. මේ ගිණුම අපි දන්නවා කෞමුදීගේ ණය ණය හිමි ගිණුම කෞමුදී අපි බලමු ශේෂය කීයක්ද තියෙන්නේ කියලා. ණය හිමි ගිණුමේ ආරම්භක ශේෂය රුපියල් 20000ක්. 7 වෙනි මාසේ පළවෙනිදා කෞමුදීගේ ගිණුමේ 7.1 විස්තරය යටතේ අපි දාන්නේ ශේෂය ඉදිරියට ගෙන ආවා රුපියල් 20000යි. දිනය සංගල පිටු සහ වටිනාකම. හොඳයි. ආරම්භක ශේෂ අපි දැන් ස්ථාපනය කරගත්තා. අපේ ගානේ දීලා තියෙන තොරතුරුත් එක්ක නිවැරදි ආකාරයෙන්. හොඳයි. එහෙමනම් අපි දැන් බලමු මේ ජූලි මාසය ඇතුළත සිදුවෙච්ච ගනුදෙනු අපි ගිණුම් වල යාවත් කාලීන කරගමු. පළවෙනි ගනුදෙනුව තමයි අත්පිට ගැනුම්. 7 වෙනි මාසේ 3 වෙනිදා ගැනුම් සිද්ධ වෙනවා. ඒතර අපි බලන්න ඕන අපිට ගැනුම් ගිණුමක් තාම අපි ආරම්භ කරලා නැහැ. ඒක නිසා අපි දැන් ආරම්භ කරමු ගැනුම් ගිණුමක්. මේ ආකාරයෙන් අපි ගිණුමේ ආකෘතිය සකස් කරගන්නවා. භාණ්ඩ ගැනුම් අපි නම් කරන්නේ ගැනුම් විදිහට. දිනය, විස්තරය, ලෙජර් පිටුව සහ වටිනාකම. දිනය, විස්තරය, ලෙජර් පිටුව සහ වටිනාකම. ගිණුමේ නම ගැනුම් ගැනුම් ගිණුම.
ගිනුම් ආකෘති සූදානම්. එමනම් අපි පළවෙනි ගනුදෙනුව ගිනුම් ගත කරන්න උත්සාහ කරමු. එමනම් 7 වෙනි මාසේ 3 වෙනිදා අත්පිට ගැනුම් කියලා කියන්නේ මුදලට භාණ්ඩ මිලදී ගන්නවා රුපියල් 28000ක. 7 වෙනි මාසේ 3 වෙනිදා අත්පිට කියලා කියන්නේ මුදල් ගෙවා මිලදී ගැනීමක්. එහෙමනම් වටිනාකම රුපියල් 28000යි. ගැනුම් කියලා කියන්නේ වත්කම් ගණයට අයත් ගිණුමක්. ගැනුම් සිද්ධ කරනවා කියලා කියන්නේ වත්කමක් වැඩිවීමක්. ඒක නිසා අපි 28000 හර කරගත්තා. ඒ ආකාරයෙන්ම අපි දන්නවා මුදල් දීලා තමයි මේ ගැනුම් සිද්ධ කරන්නේ 7 වෙනි මාසේ 3 වෙනිදා. 7 වෙනි මාසේ 3 වෙනිදා මුදල් දීලා ඒක හන්දා මුදල් පොතේ අපි මුදල් පොතේක බැර සටහනක් විදිහට 7 වෙනි මාසේ 3 වෙනිදා අපි ප්‍රතිවිරුද්ධ ගිණුමේ නම දාන්නේ ගැනුම් ගිණුම කියලා. ගැනුම් ගිණුම රුපියල් 28000ක්. රුපියල් 28000ක් අපි විසිඅටදාහයි. හොඳයි. බැර කළා හර කළා. අපි බලමු ඊළඟ ගණදෙනුව මොකක්ද කියලා. මෙන්න හසලගෙන් මුදල් ලැබුණා රුපියල් 7000යි. වට්ටමක් ගැන සඳහන් වන්නේ. එමනම් හසල කියන්නේ අපි දන්නවා ණය ගැතියෙක්. එමනම් ඔහුගේ ආරම්භක ශේෂය ඇති ණය ගැති ශේෂයක්. එතන අපිට ලැබෙන මුදල රුපියල් 7000ක් වට්ටම් රහිතව. එමනම් අපි බලන්න ඕන හසලගේ ගිණුම ණය ගැති ගිණුම. අපිට ලැබෙන මුදල රුපියල් 7000ක්. නම් හසලගේ ණය ගැති භාවය අපිට දැන් 7000කින් අඩු කරගන්න පුළුවන්. ප්‍රතිවිරුද්ධ ගිණුමේ නම මුදල්. මේ ගණදෙනුව සිද්ධ වෙන දවස තමයි 8 වෙනිදා. 7 වෙනි මාසේ 8 වෙනිදා මුදල් ලැබෙනවා හසලගෙන් රුපියල් 7000ක්. 7 වෙනි මාසේ 8 වෙනිදා හසල රුපියල් 7000යි. හර සටහන බැර සටහන වට්ටම් කිසිවක් මේ ගණදෙනුවේ අන්තර්ගත නැති බවක් තමයි අපිට පේන්නේ. එමනම් අපි බලමු ඊළඟ ගණදෙනුව 7.12 මුදල් ලැබෙනවා අත්පිට විකුණුම් වලින් රුපියල් 12000ක්. 7.12 7.12 විකුණුම් රුපියල් 12000යි. අපි දැන් 12000 7.12 විකුණුම් ගිණුමට බැර කිරීම අවශ්‍යයි. එමනම් අපි දැන් ආරම්භ කරමු විකුණුම් ගිණුමක්. අපේ අවශ්‍යතාවය පරිදි අපිට ගිණුම් ආරම්භ කරන්න සිද්ධ වෙනවා. දැන් අපට අවශ්‍ය වෙනවා විකුණුම් ගිණුමක් ආරම්භ කරන්න. විකුණුම් ගිණුමේ ආකෘතිය තමයි මම මේ සකස් කරන්නේ මුලින්ම. මේ ආකාරයෙන් අපි ආකෘතිය හරි විදිහට සම්පූර්ණ කරගන්න ඕන. ගිණුමේ නම මම විකුණුම් ගිණුම.
වටිනාකම. හරි. අපි දැන් මුදල් පොතේ බැර සටහන අපි සකස් කරගත්තා. කීයක්ද? ගැනුම් කියලා 28000ක්. එමනම් 7යි 28. නෑ අපි දැන් මේ විකුණුම් ගනුදෙනුව තමයි අපි ගිණුම් ගත කරන්නේ. 12000ක් 7යි 2 7යි 12. 7යි 12 අපි දන්නවා විකුණුම් කියලා කියන්නේ ආදායම් කියලා කියන්නේ බැර සටහනක් තමයි එන්න ඕන. අපි හර සටහන මුදල් පොතේ දාලා තියෙන්නේ. මුදල් කියන විස්තර ශීර්ෂයේ යටතේ අපි දානවා අපේ ගනුදෙනේ අගය රුපියල් 12000ක්. මනම් විකුණුම් ගනුදෙනුවත් අපි ගිණුම් ගත කරා. ඊළඟට අපි බලමු මෙන්න මේ ගනුදෙනු. කවුමදීට රුපියල් 8000ක ණය පියවීමේදී 10%ක වට්ටමක් ලැබී ඇත. 8000ක ණය පියවීමේදී 10%ක වට්ටමක්. කියන්නේ කීයක්ද? රුපියල් 800ක්. එහෙමනම් කවුමදී කියලා කියන්නේ අපි දන්නවා ණය හිමියෙක්. එහෙනම් මේක ව්‍යාපාරයට ලැබෙන වට්ටමක්. එහෙනම් අපි මුදල් කීයක්ද අපි ගෙවන්නේ? මුදල් කීයක්ද ගෙවන්නේ මේ ගනුදෙනුවේදී? රුපියල් 10000ක ණය 8000ක ණය පියවන්න. 8000ක ණය පියවන්න වට්ටමක් හම්බෙනවා නම් රුපියල් 800ක අපි ගෙවන්නේ කීයක්ද මුදලින්? 9200යි. හරි නේද? එහෙමනම් මේ ගනුදෙනුව අපි දැන් ගිණුම් ගත කරමු. එහෙමනම් අපිට කවුමදීගේ ණය හිමිභාවය අපි රුපියල් 10000කින් 8000කින් මෙතන 7200යි. 7200යි. එතකොට තමයි 8000 අපිට ලැබෙන්නේ. එහෙනම් මුදලින් අපි ගෙවන්නේ රුපියල් 7200යි කාටද? කවුමදීට. බලන්න මේ ගනුදෙනුව කවුමදීට 8000ක ණය පියවීමේදී 10%ක වට්ටමක් තමයි ලැබෙන්නේ. එහෙමනම් 7200ක් 7යි 16 අපි මුදල් ගෙවනවා. එහෙමනම් මුදල් පොතේ බැර සටහන 7යි 16 කීයක්ද? අපේ ණය හිමි ගිණුම තමයි කියන්නේ කවුමදී රුපියල් 7200යි. අපි දන්නවා අපිට ලැබිච්ච වට්ටම සිහිවටම තීරුවේ අපි රුපියල් 800ක් විදිහට අපි සඳහන් කරගන්නවා. මේ තියෙන්නේ අපි ගෙවීම් පිළිබඳ බැර සටහන. එහෙමනම් අපි දැන් ඊළඟට අපි මේ ගනුදෙනුව සඳහන් කරන්න ඕන කවුමදී කියන ණය ගිණුමේ. මේ තින්නේ අපේ කවුමදීගේ ණය ගිණුම අපි 20000ක් ණයයි. අපි දැන් 7200ක් සහ 800ක් 800 කියලා කියන්නේ වට්ටම 7200 කියලා කියන්නේ මුදලින් ගෙවන ගාන. හරි නේද? දිනය 7යි 16. 7යි 16. 7යි 16. හරි නේද? කවුමදීගේ ණය හිමි භාවය අපි රුපියල් 8000කින් අඩු කරා. ඒක අපි සිහිවටන මුදල් තීරයට රුපියල් 800ක් විදිහටත් අනිත් කොටස රුපියල් 7200 මුදලින් ගෙවුව විදිහටත් අපි මුදල් පොත බැර කරගත්තා. හරි. දැන් අපි බලමු ඊළඟ ගනුදෙනුව මොකක්ද කියලා. රවීෂ
රුපියල් 10000ක ණය සඳහා 5%ක වට්ටමක් දෙන ලදී. කවුද රවීෂ කියලා කියන්නේ? රවීෂ කියලා කියන්නේ අපේ ගනුදෙනු කරුවෙක්, ණය ගැතියෙක්. ව්‍යාපාරයට රවීෂගෙන් මුදල් ලැබෙන්න ඕනේ. හැබැයි 10000ක ණය සඳහා 5%ක වට්ටමක්. ඒ කියන්නේ 10000 වැඩි කිරීම 5%. මෙන්න මේ විදිහට තමයි අපි ඒක හොයාගන්නේ. මේකට මේක කැපුණා. ඊට පස්සේ රුපියල් 500යි. වට්ටම 500යි නම් 9500යි අපිට මුදල් ලැබෙන්නේ. හරි නේද? මේක තමයි මේ ණය ගැති වට්ටම. අපි කොහොමද ඒක හඳුනගන්නේ? 5%ක වට්ටමක් තමයි අපිට හම්බෙන්නේ. ඒක හන්දා අපිට හම්බෙනවා රුපියල් 500ක වට්ටමක්. රුපියල් 9500ක් තමයි මේ 10000ක ණය මුදා ගැනීම සඳහා ඔහු අපිට ගෙවන්නේ. එහෙමනම් දිනේ කවද්ද 7/18 අපිට 9500ක් මුදල් ලැබෙනවා. 7යි කවද්ද 18 අපිට ලැබෙන්නේ අනිත් ගිණුම මොකද්ද? මේ ණය ගැතියා කවීෂ. රවීෂ sorry. රවීෂ අපිට මුදල් ලැබෙන්නේ රුපියල් 9500යි. 9500යි. වට්ටම රුපියල් 500යි. හරි නේද? රවීෂගෙන් 10000කට 5%ක වට්ටමක්. එhmenan අපි දැන් බලමු මේ රවීෂ කියන ණය ගැතියා මේ දිනේදී මුදල් විදිහට 9500ක්ද වට්ටම් විදිහට රුපියල් 500ක්ද රුපියල් 10000කින් අපි ඔහුගේ ණය ගැතිභාවය අඩු කිරීමක් සිද්ධ කරා. ඒ ගණදෙනුවත් අපි දැන් සම්පූර්ණ කරගත්තා. හරි? ඊළඟට බලමු අපි මොකක්ද ඊළඟ ගණදෙනුව කියලා. කඩකුලී ගෙවනවා රුපියල් 4000ක්. කඩකුලී 7/20. 7/20 කඩකුලී රුපියල් 4000යි. එමනම් අපිට දැන් සිද්ධ වෙනවා කඩකුලී ගිණුමකුත් ආරම්භ කරන්න. අපි ආරම්භ කරමු කඩකුලී ගෙවීම සඳහා ගිණුම් ආකෘතිය. මේ ආකාරයෙන් අපි ආරම්භ කරා. මේ ගිණුම අපි නම් කරමු කඩකුලී ගිණුම ලෙස. දිනය විස්තරය සංගල පිටු වටිනාකම. බැර පැත්තත් දිනය
සඟල පිටුව සහ වටිනාකම. කඩකුලී කියලා කියන්නේ අපි දන්නවා වියදම්. ඒක වියදමක්. එහෙමනම් අපිට සිද්ධ වෙනවා කඩකුලී ගිණුම 4000කින් හර කරන්න 7.20 මුදලින් තමයි ගෙවලා තියෙන්නේ. හරි? 7.20 එහෙමනම් වියදම් ගිණුම හර කරනවා මුදල් කියන ප්‍රතිවිරුද්ධ ගිණුම බැර කරනවා වටිනාකම රුපියල් 4000යි. එහෙමනම් අපි බලමු 7.20 මුදල් පොතට අපි මේ ගණදෙනුව 4000ක් විදිහට බැර කරලා තියෙන්නේ දැනටමත්. හරි. ඒ ගණදෙනුවත් අපි සම්පූර්ණ කරගත්තා. ඊළඟට අපි බලමු මෙන්න මේ ගණදෙනුව. මොකද්ද මේ? 7 වෙනි මාසේ 25 වෙනිදා කවුමදීට රුපියල් 8000ක ණය පියවීමේදී අඩු කළ වට්ටම රුපියල් 500ක් කියලා තියෙනවා. එහෙමනම් 8000ක ණය අඩු කරගන්න අපි 500ක් අඩු කරලා තමයි ගෙවන්නේ. 7500ක් තමයි අපි ගෙවන්නේ. එහෙමනම් කවුද කවුමදී කියන්නේ අපේ ණය හිමියෙක් 7.25. හරි? බලන්න කවුමදීගේ ගිණුම මේ තියෙන්නේ. ණය හිමියෙක් 7.25 දරුවනේ 7.25 අපි පියවර දෙකකින් ලියා ගන්නවා. මුදල් 7500යි වට්ටම් කීයද? රුපියල් 500යි. එහෙනම් කවුමදී අපි හර කළා මේක ගෙවීමක් නිසා අපිට 7.25 මුදල් පොතේ කවුමදී කියලා අපි හත්දාස් 500ක් සහ 500ක් ආකාරයෙන් 500ක වට්ටමකුත් ලැබෙනවා. අපි කවුමදීට ගෙවීම අපි සටහන් කරගත්තා. ලැබිච්ච වට්ටම සිහිවටන තීරුවේ අපි 500 අපි සටහන් කරගත්තා. එහෙමනම් බැර වුණා මුදල් පොත. ඒ වගේම අපි හර සටහන මේ වෙන විටත් අපි දාගෙන තිනවා කවුමදීගේ ගිණුමට 7500යි සහ 500යි වශයෙන්. හරි. අපි බලමු ඊළඟ ගණදෙනුව මොකක්ද කියලා. රවීස අපේ ණය ගැතියෙක් අපිට එවනවා මොකද්ද 7200ක චෙක් පතක් 800ක වට්ටමක් අඩු කරලා 7200ක චෙක් පතක් ලියනවලු 7200යි කියලා ලියලා අස්සම් කරලා අපිට චෙක් පතක් ගෙනල්ලා දෙනවා. එහෙමනම් අපි ණය කීයක් අපි අඩු කරගන්නවද ණය ගැතියගේ 7200 එකතු කිරීම 800 රුපියල් ඇත්තටම 8000ක ණය 8000ක ණය බරින් විදෙන්න තමයි මේ වට්ටම අරන් තියෙන්නේ 7.26 මුදල් පොතේ 7.26 අපි 7200ක් චෙක් පතේ වටිනාකම කවුද මේ කවුරු වෙනුවෙන්ද රවීස වෙනුවෙන් 7200ක චෙක් පතක් තමයි මේ ලැබෙන්නේ රවීස අපි චෙක් කියලා දාගමු චෙක් ගන්න දෙනවක් නිසා 7200ක වටිනාකමක් තියෙනවා ඒත් සමගම රුපියල් 800ක වට්ටමක් අපි සිහි වටන තීරුවේ සඳහන් කරගන්නවා. එහෙමනම් අපි දැන් බලමු රවීසගේ ගිණුමට ගිහිල්ලා ඒක රවීසගේ ණය ගැතිභාවය අපිට
අඩු කරන්න සිද්ධ වෙනවා 7200කින් සහ 800කින්. මොනවද මුදල් සහ වට්ටම් ආකාරයෙන් 7200යි 800යි. අපි ගණන එම ගනුදෙනු අපි දැන් සම්පූර්ණ කරා 7200යි 800යි. එහෙනම් අපි බලමු ඊළඟ ගනුදෙනුව මොකක්ද කියලා. නැවත වතාවක් කවුමදීට රුපියල් 2000ක ණයක් ගෙවනවා රුපියල් 105ක වට්ටමකුත් එක්ක. රුපියල් නෙමෙයි 105ක වට්ටමකුත් එක්ක. ණය කැපෙන්නේ 2000ක. ඒ කියන්නේ 105ක වට්ටමක් කියලා කියන්නේ රුපියල් 100යි. 2000ට 10 කියන්නේ 200යි. ඒකෙන් භාගය තමයි 105 කියන්නේ රුපියල් වට්ටම කීයද එහෙනම් රුපියල් 100යි. වට්ටම රුපියල් 100යි. රුපියල් 100ක වට්ටමක්. එහෙමනම් අපි කවුමදීට මුදලින් කීයක්ද ගෙවන්නේ රුපියල් 1900ක් 728 කීයක්ද ගෙවන්නේ 1900ක්. කවුමදී රුපියල් 100ක වට්ටමකුත් සමග. එමනම් අපි මේ කවුමදීගේ අපි දැන් කවුමදීගේ ණය හිමිභාවය අඩු කරන්න ඕන මෙම ප්‍රමාණයෙන්. කවුමදී 728 මුදල් විදිහට අපිට හම්බ වෙනවා 1900ක් වට්ටම් කීයද රුපියල් 100ක්. ණය හිමි ගිණුම අපි හර කරා. ඒ වගේම මුදල් ගිණුම අපි 1900 සහ සිහිවටන තීරුව 100ක් විදිහට අපි බැර කරගත්ත 7 වෙනි මාසයේ 28 වෙනිදා. ඒ ගණදෙනුවත් අපි හරි. දැන් අපි ගණදෙනු සියල්ල සම්පූර්ණ කරලා තියෙන්නේ. දැන් අපි බලමු මේ අභ්‍යාසයෙන් අපිට කරන්න තියෙන දේ ඔක්කොම කරලාද කියලා. අපෙන් අපේක්ෂිත දේ අපි සම්පූර්ණයෙන්ම කරන්න ඕන. වට්ටම් තීරුව සහිතව මුදල් පොත පිළියෙල කර 2020 7:31 වෙනි දිනට තුලනය කරන්න. හොඳයි. දැන් අපි සියලුම ගණදෙනු ටික අපි ගිණුමේ සඳහන් කරගෙන තියෙන්නේ. මෙතන රුපියල් 100 වෙන්න ඕන 100 රුපියල් 100. දැන් අපිට තියෙන්නේ මේ ගිණුම් තුලනය කරන්න. මොකද අපේ ගාණෙන් අපිට අහන්නේ වට්ටම් තීරුව සහිතව මුදල් පොත පිළියෙල කර ගිණුම් තුලනය කිරීම. එහෙමනම් අපි පටන් ගමු ඉස්සෙල්ලම මුදල් පොත තුලනය කිරීමට. අපි මුදල් පොතේ ශේෂයන් ටික එකතු කරගමු. 700යි एक लक्ष 5700යි. අපි පොඩ්ඩක් බලමු හරිද කියලා. ඔව් 1,5700යි. හර පැත්ත සාමාන්‍යයෙන් වැඩි. එම ශේෂය අපි මේ පැත්තට ගේනවා.
1,50,700යි. ඊට පස්සේ අපි බලන්න ඕන මෙන්න මෙතන වෙනස කීයක්ද එන්නේ කියලා. ඒකෙදී අපිට අවශ්‍ය වෙනවා මේ ටික වෙනම එකතු කරගෙන බලන්න. මේ බැරපැත්තේ තියෙන එකතුවයි මේ එකතුවයි අතර වෙනස තමයි අපි මෙතන ශේෂයේ විදිහට හඳුනගන්නේ. 1,50,700යි අපි මේ ටික හිමීට එකතු කරගමු. 9යි 14යි 16යි 9යි 14යි 16යි 16න් 6 ඉතිරි 1යි 2යි 9යි 13යි 20යි 28යි ඉතිරි 2යි 48,600ක්ද කියලා අපි නැවත වතාවක් බලමු. 35,200යි 39,200යි 46,700යි 47,700යි 48,700යි 48,600යි. නම් මේ ශේෂය මෙහෙම එනවා. දැන් 1,05,700න් අපි අඩු කරමු 48,600ක් මේ මෙතනට එන්න ඕන ගාන දාගන්න. ඒ කියන්නේ ගිණුමේ ශේෂය බලන්න. එhmenan 0.0යි 7න් 6ක් 1යි 15න් 8ක් 7යි 9න් 4ක් 5යි. හරි 57,100යි. පහයි. හරි 57,100ක ශේෂයක් අපිට ලැබෙනවා. ඒක අපි කියනවා ශේෂය පහලට ගෙන ගියා. කවද්ද? 7 වෙනි මාසේ 31. 1,05,700. හරි. දැන් අපි මුදල් පොතේ ශේෂය හොයාගත්තා. ඊළඟට අපිට තියෙන්නේ මේ වට්ටම් තීරුව. ඒක අපි දන්නවා හරබැර කියලා න්‍යායකට අනුව නෙමෙයි. ඒක සිහිවටන තීරුවක් පමණයි. මේ පැත්තෙන් 1,300ක් එනවා. මේ පැත්තෙන් එනවා 1,400ක්. අපි මෙතෙන්දි සැලකිලිමත් වෙන්න ඕන. අපිට මොනවා හරි වරදක් වුණා නම් අපිට නැවත වතාවක් එක චෙක් කරලා බලන්නත් පුළුවන්. අපිට ණය ගැතියන්ගෙන් හම්බෙලා තිනවා වට්ටම් දෙවතාවක්. කවුද? රවීෂගෙන් තමයි ලැබිලා තියෙන්නේ. අපි බලමු රවීෂගේ ගිණුම පරීක්ෂා කරලා. මෙතනින් තියෙනවා 500ක්, මෙතන 800ක්. එහෙම නේද? එතකොට 1,300ක් තමයි අපිට පෙන්වන්නේ. රවීෂ කියන ණය ගැතියා. ඊට පස්සේ හසලගෙන් අපිට පෙන්වන්නේ නැහැ. මම හිතන්නේ හසලට තිබ්බේ නැහැ ණය ගැතිය දෙන්නයි. ඔහු රුපියල් 7,000ක් සාමාන්‍යයෙන් මේ වට්ටමක් නැතුව තමයි ගෙවලා තියෙන්නේ. ඒ හැරෙන්න හසල ගැන මෙතන පෙන්වන්නේ නැහැ. ඒක හන්ද අපි ගාණක් හදලා අවසානයේදී බලන්න ඕන නිවැරදිභාවය පිළිබඳ සෑහීමකටපත් වෙන්නත් ඕන. ඊට පස්සේ අපිට වට්ටම් ලැබීම් වට්ටම් තියෙනවා මේ මුදල් පොතේ බැරපැත්තේ. එතකොට අපිට අවස්ථා 3කදී අපිට වට්ටම් ලැබිලා තියෙනවා. එහෙම නේද? ඒක නිසා අපි නිවැරදිභාවය තහවුරු කරගන්න ඕන හරිද කියලා. කවුමදී අවස්ථා 3කදී අපිට වට්ටම් දීලා තියෙනවා. මෙතන දීලා තියෙනවා 800යි 500යි 100යි. මේක අපිට හොයාගන්න පුළුවන් වෙන්නේ කවුමදීගේ account එකට ගිහිල්ලා හොයාගන්න පුළුවන්. කවුමදීගේ ගිණුම. අපි පොඩ්ඩක් බලමු 800යි 500යි 100යි කියලා අපි දාලා තියනවාද කියලා. නිවැරදිභාවය තහවුරු කරගන්න. හරි. 800යි 500යි 100යි 1,300යි 1,400ක් අපි කවුමදීගෙන් අපිට වට්ටම් ලැබිලා තියෙනවා. එතකොට අපිට තව ණය හිමියෙක් හිටියද? කවුද? සහස්‍රගෙන් අපිට ලැබුණාද මොනවා හරි වට්ටමක්? මොකද්ද වෙලා තියෙන්නේ මෙතන? ඔව්. සහස්‍රගෙන් අපිට කිසිම
ගණදිනුවක් වෙලා නෑ වගේ තමයි අපිට පේන්නේ. අපි නිකමට බලමු සහස්‍රගේ ගිණුමට ගිහිල්ලා ඔහුගේ ආරම්භ ශේෂය පමණයි තියෙන්නේ. එහෙමනම් 800යි 500යි 100යි කියන්නේ 1400ක් සිහිවටන ගිණුමේ අපිට තියෙන්න ඕන. ඒ 1400 සහස්‍රගේ ගිණුමෙත් අපිට තියෙනවා 800යි 500යි 100යි. එහෙමනම් මේ ලද වට්ටම් අපි නිවැරදි ආකාරයෙන් සටහන් වෙලා තියෙනවා කියලා අපිට තහවුරුවක් අපි කරගත්තා. එහෙමනම් අපි දැන් මොකක්ද අන්තිමට කරන්නේ? අපි දන්නවා මේ මුදල් පොතේ මේ වට්ටම් තීරුවේ තියෙන මේ එකතු දෙක දිත්ත සටහන් සම්පූර්ණ කරන්න ඕන හන්ද දැන් අපි මේ වම් පැත්තේ තියෙන එහෙම නැත්නම් හර පැත්තේ තියෙන 1300 මොකද්ද ණය ගැතියන්ට අපි වියදමක් විදිහට අපි ව්‍යාපාරයෙන් අපි ප්‍රදානය කළ වට්ටම්. ඒක නිසා දුන් වට්ටම් ගිණුමට අපි හර සටහන සම්පූර්ණ කරගන්න ඕන. එහෙමනම් මෙන්න දුන් වට්ටම් ගිණුම අපේ. එහෙමනම් මේක වියදමක් නිසා අපි දන්නවා 1300ක් අපි මොකද්ද කරන්නේ? ගිණුම හර කරනවා. වටිනාකම 1300යි. මේක අපි කරන්නේ 7 වෙනි මාසේ 31 වෙනි දින තමයි මේ අපි ගිණුම අපි යාවත් කාලීන කරන්නේ. මේක කොහෙටද යන්නේ? ණය ගැති වට්ටම්. හරි? ණය ගැති විදිහට තමයි අපි දාන්නේ. මේකේ ප්‍රතිවිරුද්ධ ගිණුම අපි යන්නේ ණය ගැතියන්ගේ ගිණුමට. එතකොට අපි ණය ගැතියන්ගේ ගිණුම දැනටවත් අපි බැර කරලා තියෙන්නේ. අපි හිතන්නේ රවීෂට අපි දුන්නේ මේ තියෙන්නේ 1300 බැර කරලා තින්නේ හර සටහන තමයි අපි මේ ආකාරයෙන් ගිණුම තුලනය කරන අවස්ථාවේදී මේ මුදල් පොතේ සිහිවටන තීරුවේ තියෙන එක අපි යවනවා මේ දුන් වට්ටම් ගිණුමක අපි සටහන් කරගෙන හර බැර අපි සම්පූර්ණ කරගන්නවා. මොකද මේ සිහිවටන තීරුව කියලා කියන්නේ ඇත්තටම මේක දිත්ත සටහන් න්‍යායට අසු වෙන දෙයක් නෙමෙයි. අපේ දැන ගැනීම සඳහා පමණයි. හැබැයි අපිට පහසුකමක් දෙනවා මේකේ එකතුව මෙතනට ගෙනල්ලා මේ හර බැර සම්පූර්ණ කරන්න. එහෙමනම් අපි දුන් වට්ටම් සහ ලද වට්ටම් ගිණුම් දෙක මේ ආකාරයෙන් සම්පූර්ණ කරගන්නවා. එහෙමනම් අපේ ආදායමක් විදිහට අපිට ලද වට්ටම් 1400 අපි ලද වට්ටම් ගිණුමක සටහන් කරගන්නත් අවශ්‍යතාවයක් තියෙනවා. අපි එහෙමනම් ලද වට්ටම් ගිණුමක් අපි දුන් වට්ටම් ගිණුම ආසන්නයෙන්ම ලද වට්ටම් ගිණුමකුත් අපි යාවත් කාලීන කරගමු මේ විදිහට. අපි දන්නවා ලද වට්ටම් කියලා කියන්නේ දරුවනේ ඒක ආදායම් ගිණුමක්. ඒක නිසා වටිනාකම විස්තරය දිනයි. ලද වට්ටම් ගිණුම ආදායමක් නිසා අපි 1400ක් අපි දිනේ අපි 7:31 වෙනිදා 7:31 ණය හිමි මේකේ හර සටහන යන්නේ ණය හිමියෝ කියන ගිණුමට. ණය හිමියෝ මේ ප්‍රමාණයෙන් අපි අඩු කරගන්න නිසා 1400ක් අපි හර විදිහට දැන්ටමත් දාලා තියෙනවා. ඕගොල්ලන්ට මතක ඇති කවුමදී කියන ගිණුමට ගියොත් අපිට මේ ටික හොයාගන්න පුළුවන්. 1400ක් අපි ලද වට්ටම් විදිහට අපි දැනටමත් අපි සටහන් කරගෙන තියෙනවා. ලද වට්ටම් 1400ක් ආදායමක් විදිහට. හොඳයි. අපිට දැන් තියෙන්නේ මේ ආකාරයෙන් අනිත් ගිණුම් ටිකත් අපිට දැන් තුලනය කරන්න ඕන සියලුම ගිණුම්. මම එකක් දෙකක් ඕගොල්ලන්ට තුලනය කරලා පෙන්නන්නම්. අපි බලමු
ප්‍රාග්ධන ගිණුම ඒකේ අතිරේක ගණදෙනු අපිට තිබ්බේ නැහැ මං හිතන්නේ. අතිරේක ප්‍රාග්ධනයක් දැම්ම කියලා අපිට කිසිම හෝඩුවාවක් තිබෙන්නේ නැහැ. එහෙමනම් ප්‍රාග්ධන ගිණුමේ බැරපැත්තේ ශේෂය තමයි සාමාන්‍යයෙන් වැඩි. අපිට පුළුවන් මේක මේ විදිහට ගිණුම වහන්න. 75000යි. ඒ 75000 මෙතනට ගෙනාවයින් පස්සේ එකතුව අපිට පුළුවන් ශේෂය 15ට ගෙන ගියා. කවද්ද? 7.31. ප්‍රාග්ධන ගිණුමේ ශේෂයට වෙනසක් සිද්ධ වෙන්නේ නැහැ. ගැනිලිත් නැහැ. අලුතෙන් ප්‍රාග්ධනේ ගෙනල්ලත් නැහැ. එහෙමනම් ඉදිරියට ගෙන ශේෂය තමයි 75000. ඉඩ නැති නිසා මම මෙතන මේ විදිහට ලියනවා. ශේෂය ඉදිරියට ගෙන ආවා. කවද්ද? මේ 8 වෙනි මාසේ පළවෙනිදා. 8.1 තමයි මේ ශේෂය ඉදිරියට ගේන්නේ 75000. මේ ආකාරයෙන් අපිට මේ ලදවට්ටම් ගිණුමත් අපිට තුරණය කරගන්න පුළුවන් 1400යි. හර පැත්තේ කිසිම සටහනක් අපිට නැහැ. 1400යි. 1400යි. ශේෂය 7යි. 7.31. ශේෂය 15ට ගෙන ගියා. ආරම්භක ශේෂයක් නෑ මේ ගානේ ලදවට්ටම් ගිණුමේ. නමුත් අපි අවසාන ශේෂයක් අපිට තියෙනවා. කීයක්ද? දිනය අපි ශේෂය ඉදිරියට ගේන්නේ මේ එකතුවට පල්ලෙහින් නිසා 8 වෙනි මාසේ පළවෙනිදා ශේෂය ඉදිරියට ගෙන ආවා කියලා තමයි අපි මේ 1400 ඉස්සරහට ගේන්නේ. ශේෂය මේ පැත්තෙන් එන එක අපි සඳහන් කරන්නේ ඉදිරියට ගෙන ආවා කියලා මේ පැත්තෙන්. හේතුව තමයි ආදායම් ස්වරූපයේ ගිණුම් වල තියෙන්නේ බැර ශේෂයක් නිසා. මේ ආකාරයෙන් අපිට දුන්වට්ටම් ගිණුමත් තුලනය කරගන්න පුළුවන්. එකතුව දාලා 1300යි 1300යි ශේෂය 15ට ගෙන ගියා 7.31 1300යි. දුන්වට්ටම් කියන්නේ ව්‍යාපාරයකට වියදමක් නිසා එක හර ශේෂයක් තමයි තියෙන්නේ. 8 වෙනි මාසේ පළවෙනිදා ශේෂය ඉදිරියට ගෙන ආවා 1300ක්. මේ ආකාරයෙන් අපි සියලුම ගිණුම් තුලනය කරගන්න ඕන. ණය ගැතිය ගත්තොත් එහෙම හසල කියන ණය ගැතිය ගත්තොත් එහෙම මේ අවස්ථාවේදී අපිට හර සටහන් සහ බැර සටහන් දෙපැත්තක් තියෙනවා. බලන්න හැම වෙලේම හර පැත්ත වැඩි. ඇයි ඒ? ණය ගැතිය කියලා කියන්නේ සාමාන්‍යයෙන් මේකේ ස්වභාවය තමයි හර ශේෂයක් තියෙන ගිණුමක්. ඒකේ මූලික රූපය. ඒක නිසා අපි හර පැත්ත වැඩි නිසා අපි හර පැත්තෙන් වැඩි පටන් ගන්නවා. එකතුව දාලා 22000යි. ඒ ශේෂය අපි මේ පැත්තට ගෙන ආවා 22000ක් විදිහට. ඊට පස්සේ මෙතනට එන ශේෂය එහෙමනම් 15000යි. මේ දෙක අතර වෙනස 22000යි 7000යි අතර වෙනස 15000යි. ඒකට අපි කියනවා 7.31 වෙනිදා ශේෂය ඉදිරියට ගෙන ගියා කියලා. රුපියල් 15000ක් අපි 8 වෙනි මාසේ පළවෙනිදා ශේෂය ඉදිරියට ගේනවා 8.1. ඒ ගිණුමත් අපි තුලනය කරගත්තා. අපි මේ රවීස කියන ණය ගැතියත් අපි තුලනය කරගෙන බලමු මොකද්ද වෙලා තියෙන්නේ කියලා. මේ පැත්තේ 28000ක් එනවා, මේ පැත්තේ ඉන්නේ 18000යි. හරි. එහෙමනම් මේ පැත්ත 28000යි 28000යි මේ පැත්තේ න 10යි මේ පැත්තේ 8000යි 18000යි 10000ක ශේෂයක්. ශේෂය 15ට ගෙන ගියා 10000යි. මෙන්න මෙතනින් වගේ තමයි අපි මේ ශේෂය ඉස්සරහට ගේන්න ඕන. 8 වෙනි මාසේ පළවෙනිදා ශේෂය
ඉදිරියට ගෙනාවා. අපි දැන් ගිණුම් කීපයක් ශේෂ කරා. අපි මේ සියල්ල මේ විදිහට ගිණුම් තුලණය කරන්න ඕන. අපිට එකක්වත් අතාරින්න බෑ. එහෙම වුණොත් අපේ ලකුණු අපිට අඩුවීමක් සිද්ධ වෙනවා. ඒක නිසා මම ඕගලන්ට පැහැදිලි කිරීමේදී පමණක් මම හිතන්නේ අපි සියලුම ගිණුම් තුලණය කරලා තියෙන්නේ මේ ආකාරයෙන්. ඒක නිසා ගැටලුවක් නැහැ. අපි අතින් මගහැරලා තින්නේ මෙන්න මේ ගිණුම විතරයි. නෑ තව කීපයක් තියෙනවා. කෞමදී කියන ගිණුමත් අපි එහෙම තියෙනවා. කෞමදීගේ ගිණුමේ මොකද්ද වෙලා තියෙන්නේ කියලා අපි පොඩ්ඩක් බලමු. රුපියල් 8000යි මෙතන එනවා 8000ක්. 7200 8000යි මෙතන එනවා ආපහු 16000යි 18000ක ණය ගෙවලා තියෙනවා. හරි නේද? මේ පැත්ත එකතු කරොත් එහෙම ණය හිමි ගිණුමේ අපි දන්නවා 20000 මේක සාමාන්‍ය බැරශේෂයක් තියෙන්නේ. මෙතන 8000යි ඊට පස්සේ මෙතන තවත් 8000ක් 16000යි මෙතන 2000යි 18000යි. එහෙමනම් අපිට ශේෂය ඉදිරියට ගෙන ගියා කීයක්ද? ශේෂය පහළට ගෙන ගියා 7යි 31 වෙනිදා කීයක්ද? රුපියල් 2000ක්. 2000යි. මේ විදිහට තමයි ගිණුම තුලණය වෙන්නේ. 20000යි 2000ක ශේෂයක් අපිට ඉදිරියට ගේන්න පුළුවන්. 8යි 1 ශේෂය ඉදිරියට ගෙන ගියා. ඉඩ නැති නිසා මම මේ විදිහට පෙන්නුවා. මේ විදිහට. රුපියල් 2000ක්. මේ විදිහට අපිට ගැනුම් ගිණුමත් තුලනය කරගන්න පුළුවන්. වෙනත් ගණදෙනු නැහැ. 28000යි. ගැනුම් කියන්නේ වියදම් ගිණුමක්. ඒක නිසා දකුණු පැත්තේ මොනවත් නැහැ බැර පැත්තේ. එhmenan 7යි 31 ශේෂය පහළට ගෙන ගියා රුපියල් 28000ක්. 28000යි 8යි 1 ශේෂය ඉදිරියට ගෙන ආවා. ඒ ගිණුමත් අපේ තුලණය වුණා. අපිට එහෙමනම් මේ ගිණුම තව ගිණුම් දෙකක් තියෙනවා. වියදම් ගිණුමක් කඩකුලී කියන්නේ. එහෙමනම් ශේෂය පහළට ගෙන ගියා 7යි 31 රුපියල් 4000යි. අටවෙනි මාසයේ පළවෙනිදා ශේෂය ඉදිරියට ගෙන ආවා රුපියල් 4000ක්. විකුණුම් ගිණුම අපිට හම්බෙන්නේ එක ගණ දෙනුවයි. එහෙනම් රුපියල් 12000ක් බැරශේෂයක් කහර පැත්තට ගෙන ආවා. 7යි 31 ශේෂය ඉදිරියට ගෙන ගියා රුපියල් 12000ක්. 12000යි 8යි 1 ශේෂය මෙතන ශේෂය පහළට ගෙන ගියා කියලා ඉවැරදි වෙන්න ඕන. ශේෂය ඉදිරියට ගෙන ආවා රුපියල් 12000ක්. හරි නේද? සියලුම ගිණුම් තුලණය වෙලා මේ වෙන විට අපි ශේෂයන් හඳුනාගෙන ශේෂයන් අපි ඉදිරියට ගෙනහිල්ලා තියෙනවා. සහස්‍රා ගිණුමේ මොනවත් ගන්න දෙන්න තිබ්බේ නැහැ. හරි. එhmenan මේ ආකාරයෙන් අපිට මේ ණය හිමි ගිණුමෙත් රුපියල් 25000ක ශේෂයක් අපිට ඉදිරියට ගෙනියන්න පුළුවන්. දැන් අපි ගාන සම්පූර්ණ කරගත්තා. හරි. අපිට මේ වගේ ගානක් හදලා අපිට ඕනනම් ආයෙ චෙක් කරගන්න පුළුවන් අපිට මොනවා හරි වැරදිච්ච තැන් තියනවාද කියලා.
රයිට්. එහෙමනම් දුවලා පුතාලා අපි මේ අභ්‍යාසයත් එක්ක මේ මුදල් පොත සම්බන්ධ බොහෝ කරුණු අපි අධ්‍යයනය කරා. මුදල් පොත කියන්නේ මොකක්ද කියන එක අපි ඉගෙන ගත්තා. මුදල් පොතේ ද්විත්ත කාර්යය කියන්නේ මොකක්ද කියලා අපි ඉගෙන ගත්තා. මූලික සටහන් පොතක් විදිහට මෙන්ම ලෙජර් ගිණුමක් විදිහට මුදල් පොතෙන් අපිට අත්පත් වන ප්‍රයෝජන මොනවද කියලා ගිණුම් ගත කරන හැටි අපි ඉගෙන ගත්තා. ඒ වගේම මුදල් පොත ආශ්‍රයෙන් තවත් අපේ වැදගත් සංකල්පයක් වෙන මේ ව්‍යාපාරයකට වට්ටම් ලැබෙන විට සහ ව්‍යාපාරයේ විසින් තමන්ගේ ණයගැතියන්ට වට්ටම් ලබා දෙන අවස්ථාවේදී අපි කොහොමද ගිණුම් ගත කරන්නේ කියලා. විශේෂයෙන් මුදල් පොතේ සිහිවටන ගිණුම් තීරු දෙකක් දාගෙන හරපැත්තේ සහ බැරපැත්තේ හරපැත්ත අපි පාවිච්චි කරනවා අපි අපේ ණයගැතියන්ට දෙන වට්ටම් සටහන් කරන්න. ඒ වගේම බැරපැත්ත අපේ ණය හිමියන් විසින් ව්‍යාපාරයට අපට ලැබෙන වට්ටම් අපි සටහන් කරන්න අපි භාවිතා කරනවා කියලා කිව්වා. අවසාන වශයෙන් ඒවල තියෙන ශේෂයන් ලද වට්ටම් ගිණුමකට හෝ දුන් වට්ටම් ගිණුමකට මාරු කරලා අපි ඒ වට්ටම් සම්බන්ධ හර සහ බැර සටහන් අපි ද්විත්ත සටහන් සම්පූර්ණ කරගන්නවා කියලා අපි ඉගෙනුවා. ඒත් අතරතුර මේ පාඩමේදී අපි ඉගෙන ගත්තා මේ ගිණුමක් තුලනය කරලා ඒ ශේෂය කොහොමද හොයාගන්නේ කියලා. මේ විදිහට අපි බොහෝ කාරණා බොහෝ අභ්‍යාස රාශියක් කරලා හොඳ දැනුමක් මේ වෙන විට ලබාගෙන තියෙනවා. ඒක හන්දා අපි දැන් හිතනවා අපේ දුවලා පුතාලා මේ පාඩම් මට සවන් දීමෙන් තමන්ගේ දැනුම ශක්තිමත් කරගත්තා කියලා. එහෙමනම් අපිට ඊළඟට අලුත් පාඩමක් කරන්න තියෙන්නේ ඒ කියන්නේ අපේ 9 වෙනි පාඩම අපේ පෙළ පොතේ මොකද්ද මේ මූලික සටහන් පොතක් විදිහට අපිට ලැබෙන තවත් ලේඛනයක් වන සුළු මුදල් පොත පිළිබඳ සාකච්ඡා කිරීම තමයි අපිට ඊළඟට කරන්න තියෙන්නේ. එහෙමනම් ඉක්මනින් නැවත වතාවක් ඔබලා හමු වීමේ අපේක්ෂාවෙන් මා මෙසේ සමුගන්නවා.